හරි. අපි එහෙනම් අද පාඩම පටන් ගමු. ඔයාලට මම කිව්වා අද නම් අපිට ලඝු ගණක වගු පොත නැත්තම් ත්‍රිකෝණමිතික වගු පොත ඕනේ. එක්ක ඔයාලගේ අඳුම තරමේ අච්චු පොත හරි ළඟ තියෙන්න ඕන අද පාඩම ඉදිරියට කරගෙන යන්න. හරි. ලියන්න අනුමාත්‍රකාවක් අපි ගිය සතියේ කලින් සතියේ සත්‍යාපනය ගණන් හැදුවා. අගය හොයන ගණන් හැදුවා. ඒ කියන්නේ අංශක 30 45 60 එයාලගේ ත්‍රිකෝණමිතික අනුපාත තුනම sin cos tan ඒ වගුවක් අරගෙන ඒකෙන් භාවිතා කරලා අපි ගණන් හැදුවා. හරි. අද තියෙන්නේ අපිට ත්‍රිකෝණමිතික වගු බලන්න. ලියන්න අනුමාත්‍රකාව ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු වලට කලින් හොඳට අහගන්නකො. අපි සාමාන්‍ය කෝණයක් මනින්න භාවිතා කරන්නේ අංශක. අංශක. හරි. අපි අංශක එකක් නම් මෙහෙම ලියන්නේ. අංශක 1යි. ඔය තමයි කෝණයක් මනින්න භාවිතා වන ඒකක. අංශක නම් අපි උඩින් කුඩාවට බිඳුව දානවා. හරි. පොඩ්ඩකින් පේනවා කිය. අපි භාවිතා කරන්නේ අංශක. හරි. කෝණයක් මනින්න භාවිතා කරන ඒකකයක් තමයි මම ඔය ලියලා තියෙන අංශක කියලා. හොඳද? තව ඒකකයක් තියෙනවා. හරියට මේක නිකන් පැය වගේ. පැය කාලය මනින එකට තියෙන්නේ. පැය ලියන්නේ මෙහෙම නෙමෙයි මම මේ වගේ උදාහරණයක් ගත්තේ. තව ඒකකයක් තියෙනවා. පැයවලට පස්සේ මිනිත්තු කියලා තියෙනවා. පැයවලට පස්සේ මිනිත්තු කියලා තියෙනවා. ඔය මිනිත්තු ලැබුණේ පැයක් 60න් බෙදලානේ. පැයක් 60න් බෙදුවොත් මිනිත්තුවයි. ඒ වගේම තමයි අංශකයක් 60න් බෙදුවොත් අපි ඒකට කියනවා කලා එකක්. කලා. අංශකයක් 60කට බෙදුවොත් කලා එකයි. පැයක් 60කට බෙදුවොත් මිනිත්තු එකයි. ඊගාවට මිනිත්තු එකක් 60කට බෙදුවොත් අපි කියනවා තත්පර එකයි කියලා. තත්පර. ඒ වගේම තමයි කලා එකක් 60කට බෙදුවොත් අපි කියනවා විකලා එකයි. විකලා. එහෙනම් කෝණය මනින එකක හරියට නිකන් පැය මිනිත්තු තත්පර වගේම සම්බන්ධයක්. 60 60 60 සම්බන්ධනේ මේකත් මේ විකලා 60ක් කලා එකයි. කලා 60ක් අංශක එකයි. හැබැයි අපිට 11 වසර මේ ටික භාවිතා නොවි මේ දෙන්න භාවිතා වෙනවා මින් ඉදිරියට ගණන් හදන්න. අංශකයි කලයි. අංශක සහ කලා. හරි නේද? ලියන්න ඕනේ නේද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න මම කියලා දුන්නේ. හරි. ඔයාලා ලියලා තියෙන මාතෘකාව ත්‍රිකෝණමිතික වගු කියලා. ලියන්න පළවෙනිම වගුව තමයි හරි. ලියන්න සයින වගුව. සයින වගුව. පළවෙනි වගුව තමයි සයින වගුව. හරි. සයින වගුව. දැන් අච්චු පොත නම් අනිවාර්යෙන්ම ඕනේ. සයින වගුව. නැත්තම් ලඝු පොතක් හරි ඕනේ. සයින වගුව. හරි. සයින වගුව දැන් අපි සයින වගුව දෙකක් අර ඔයාලට මතකද ලඝු ගණක
ලඝු පාඩමේදී ලඝුත් බලනවා ප්‍රතිලඝුත් බලනවා. දැන් මේකෙත් එහෙම තමයි. සයින අගයත් හොයන්න ඕන ඒකට ගැලපෙන කෝණයක් හොයනවා. හරියට නිකන් ලඝු ප්‍රතිලඝු වගේම තමයි. ලඝු වගුව බලන එක පොඩ්ඩක් මතකයි නම් මේ වැඩේ කරන්න ලේසියි. හරි. හරි. සයින වගුව කියලා ලියලා පළවෙනි තරුව දාන්න. පළවෙනි තරුව දාලා ලියන්න කෝණය දී ඇති විට සයින අනුපාතය සෙවීම. කෝණය දී ඇති විට සයින අනුපාතය සෙවීම. කෝණය දී ඇති විට සයින අනුපාතය සෙවීම. හරි. කෝණය දී ඇති විට සයින අනුපාතය සෙවීම. හරි. දැන් ඔයාලගේ අච්චු පොත ළඟ තියෙනවා නම් අච්චු පොතේ අවසාන පිටුව පෙරලා ගන්න. හරි. අච්චු පොත ළඟ නැත්තම් ත්‍රිකෝණමිතික අර වගු පොතක් තියෙනවා නම් එයාලා තෝරගන්න ඕන ප්‍රකෘති සයින කියන එක. ප්‍රකෘති සයින කියන වගුවක් තියෙනවා. අපේ පොතේ මොකද ඒ පොතේ ලඝු ගණක සයින කියලා එකක් තියෙන එකයි. ඒ ලඝු ගණක සයින අපට නැහැ. ප්‍රකෘති සයින. අච්චු පොතේ නම් සයින් වගු එකයිනේ තියෙන්නේ. ලඝු පොතේ සයින වගු දෙකක් තියෙනවා. අපිට ඕන ප්‍රකෘති සයින කියන වගුව. පෙරලා ගන්න. හරි. පෙරලාගෙන අපි මුලින්ම හොයමු සයින් අංශක 30 කීයද කියලා. මේක අපි දන්න කෙනෙක් නේ. මේක දන්න කෙනෙක්. සයින් අංශක 30. හරි. වගුව පෙරලන ගමන් ලියාගන්නකො සයින් අංශක 30 කියලා. සයින් 30. මේක දන්න කෙනෙක් අපි මේක භාවිත කරලා ගණනුත් හදලා තියෙනවා. සයින් 30ට වලට මතකද අපි දැන් මේ දෙකෙන් එක භාගෙනේ. දෙකෙන් එක භාගෙ. හරි. අපි බලමු වගුවෙන්. හරි. හැමෝම සයින් වගුව පෙරලා ගන්න. ඔය සයින් වගුව අර ලඝු ගණක වගුව වගේම මෙහෙම තියෙනවා. හරි. මෙහෙම තියෙන්නේ. මෙතන තියෙන බිඳුවේ ඉඳලා හරි අංශක බිඳුව 10 20 30 40 50 60 කියලා තියෙනවා. හරි. මේ පැත්තට ලඝු ගණක වගුව වගේ බිඳුව 1 2 3 4 5 6 7 8 තියෙනවා. හරි. දැන් ඔයාලට ඕනේ sin 30 නේ. sin 30. ඔයාලා මෙන්න මෙතනින් හරියටම බලා ගන්නකො අංශක 30 තියෙන තැනට යන්න. මේ මෙතන අංශක 30 කියලා තැනක් තියෙනවා. අංශක 30 කියලා තැනක් මෙන්න මෙතන ඉන්නවා. එතෙන්ට යන්න. අපිට sin 30 නේ. නම බලන්න sin වගුවද කියලා. අංශක 30යි මෙන්න මෙතන. මෙතන කලා තියෙන්නේ. කලා 10 20 30 40 50 60 කියලා තියෙනවා. හරි බිඳුවේ පටන් ගන්න. එතන අපි කලා අංශක 30යි කලා බිඳුව බලන්න. මෙතන තියෙන්නේ බිඳුව. මෙන්න මෙතන තියෙන අගය තමයි දැන් අපි ගන්න ඕනේ. බලන්න හරියටම මෙතන තියෙන්නේ 0.5යි 0.3යි. හරි. sin අපි 30 බැලුවේ. හරියට 0.5යි 0.3 තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකෙන් එකනේ. හරි.
ඔයාලා ඊළඟට තනියම හොයන්න sin 70 මෙතන අංශක 70යි කලා බිඳුව බලන්න 70යි ලඝු දන්න නිසා ලේසියි 70යි කලා බිඳුව බලන්න ඉක්මනට අංශක 70 අංශක 70 ඔයාලට අංශක 70ට ඇවිල්ලා ඇති බිඳුවයි දශම 9.3යි 7යි 0.9යි 7යි 0.9යි 3යි 9යි 7යි හරිනේ ඕකයි ඇවිල්ලා තියෙන්නේ බලන විදිහ තමයි මම මේ කියලා දුන්නේ ඊළඟට අපි යනවා sin අංශක 20යි sin අංශක 20යි කලා 40 sin අංශක 20යි කලා 40ට අපි යනවා sin අංශක 20යි කලා 40ට යනවා හරි හරි දැන් ඕක අපි බලමු ඔයාලා මෙතෙන්ට යන්න 40 ගාවට ලඝු දන්න නිසා මේක එච්චර අමාරුවක් වෙන්නේ නැහැ 40 නෙමෙයි වැරදිනවා 20 ගාවට යන්න 20 ගාවට යන්න අංශක 20යි මෙන්න මෙතන තියෙනවා කලා 40 කියලා ගහලා අංශක 20යි කලා 40 ගාවට යන්න අනේ තාත්තා මම දෙක ලකුණු ගන්නේ හරිනේ අංශක 20යි කලා 40 බලන්න මෙන්න මෙතන කවුද ඉන්නේ කියලා අංශක 20යි කලා 40 එතන ඉන්න ඕන උත්තරේ තමයි අංශක 20යි කලා 40 එතන තියෙන්නේ බිඳුවයි දශම 3යි 5යි 2යි 9 හරිනේ 0.3.5 2.9 0.3.5 2.9 දැන් ඔයාලට පැහැදිලි ඇති ලඝු ගණක වගුව හා සමානයි හරි ඊළඟ ගාන sin අංශක 45යි කලා 28 sin අංශක 45යි කලා 28 හරි ඕකත් ලඝු වගේම තමයි ඉතින් අංශක 45යි කලා 28 හරි මේ බලන්න යන්න මෙතනින් අංශක 45 ගාව අංශක 45 ගාවට ගිහිල්ලා කලා 28ක් නැහැ කලා 20 තියෙන්නේ යන්න කලා 20 ගාව අංශක 45යි කලා 20 හරි නමුත් අපිට ඕනේ 28 නේ 28 නම්
අපි මෙන්න මේ පැත්තේ මධ්‍යන්න අන්තර තීරයෙන් යනවා කලා 8 කියලා තියෙන තැනට ලඝු ගණක වලත් ඔය වැඩේ අපි කරනවා. හරි. අංශක 45යි කලා 20 අගේ බලන්න. අංශක 45යි කලා 20ට ඉන්නවා අංශක 45යි කලා 20ට ඉන්නවා 0.7112 මම ලේසි හින්දායි එහෙම කිව්වේ. නැත්නම් 7යි 1යි 1යි 2 නෙන්න ඕනේ. 0.0 හරි. නමුත් මට කලා 8 ගන්න එපැයි. එහෙනම් මේ තීරයේම මේ පේලියා මේ තීරේ කලා 8 ගාව කවුද ඉන්නේ කියලා බලමු. කලා 8 ගාව අංශක 45යි කලා 20යි කලා 8 කෙලින් ඉන්නවා 16ක්. කලා 8 කෙලින් ඉන්නවා 16ක්. එහෙනම් මේකට 16ක් එකතු කරනවා. 16ක් එකතු කරනවා. 8යි 2යි 1යි 7යි. ඔන්න උත්තරේ. 0.7යි 1යි 2යි 8. හරි නේද? හරි. මේ ගානට යන්න. මේක තනියම දැන් හදන්න ඕන ක්‍රමේ හරි. ඕකේ ක්‍රම මේවා මේ. ඇත්තටම ත්‍රිකෝණමිතිය ගණන් හදන්න ගත්තට පස්සේ මේවා ගණන් නෙමෙයි. මේවා මොනවද? මේව විභාගෙට එන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම ගානක් එන්නේ නැහැ. මේක බලන්න එනවා ඔයාලට. හරි. මේක අපි නිකන් ඉගෙන ගන්නයි කරන්නේ. sin අංශක 72යි කලා 33 උත්තරය ගන්න. sin අංශක 72යි කලා 33. අරගෙන මට උත්තරේ කියන්න කවුරු හරි. sin අංශක 72යි කලා 33. හරි මම උත්තරේ කියන්නම් මේ ක්‍රමයේ කියලා තියෙනවා. හරි. උත්තරේ එන්න ඕනේ 0.9යි 5යි 4යි බිඳුව. 0.9යි 5යි 4යි බිඳුව. හරිනේ. අපි බොරුවට ඕකේ තව දඟලන්න ඕනේ නැහැ. අපිට වැඩ ගොඩාක් තියෙන පාඩමක් නිසා අපි දැන් ඕකෙන් ඊළඟ පියවරට මාරු වෙනවා. දැන් ඔයාලට පැහැදිලිව කර ලඝු මතක නම් ඕකේ ඇති දෙයක් නැහැ. හරි? එකතු කරන්නනේ තියෙන අවසානේ. හරි. ඊළඟ තරුව දාලා ලියන්න සයින අනුපාතය දී ඇති විට හරියට මේ නිකන් ප්‍රතිලඝු බලනවා වගේ වැඩක් කරන්න යන්නේ. සයින අනුපාතය දී ඇති විට සයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. සයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. සයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. හරි. සයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. හරි. අපි බලමු එහෙනම් මේකෙත් උත්තරේ ගන්න විදිහ ප්‍රතිලඝු ඒ වගේ අපිට දෙනවා මෙහෙම. sin θ සමානයි 0.7735 77.35. හරි. දැන් මේ ගානේ නම් පළවෙනි ගාන නිසා මම ඔයාලට හරියටම වගුවේ තියෙන අගයක් තමයි දීලා තියෙන්නේ. දැන් ඔයාලා බලන්න ඕනේ 77.35 ඕනනම් මතක තියාගන්න 7735 කියලා. හරි. 7735 හොයාගෙන යන්න වගුවේ මැද. 7735 හොයන්න බලන්න. හරි. අපිට 7735 හම්බෙනවා. හරි.
7735 මෙන්න මෙතන හම්බ වෙනවා. හරි. මෙතන ඉන්නවා 7735. ඒක හම්බුණු ගමන් ඔයාලා බලන්න ඕනේ. මෙන්න මේ පැත්තෙන් කවුද ඉන්නේ කියලා බලන්න ඕනේ. මේ පැත්තෙන් ඉන්නේ කවුද දන්නවද? 7735 නේ අංශක 50 කියනවා. ඒත් එක්කම උඩින් කවුද ඉන්නේ කියලා බලන්න ඕනේ. උඩින් තියෙනවා අංශක මේ කලා 40. එහෙනම් ඉතින් අපි ගාන 40 ඉවරයි. 7735 එකපාර හම්බුණානේ. එහෙනම් අපි උත්තරේ දානවා අංශක 50යි කලා 40යි. අංශක 50යි කලා 40යි. තේරුම් නැත්නම් කතා කරලා අහන්න. අංශක 50යි කලා 40යි. හරිනේ. අංශක 50යි කලා 40යි. ඊළඟ බිඳුවයි sin θ සමානයි බිඳුවයි දශම sin θ සමානයි බිඳුවයි දශම 73යි 83 73යි 83 හරි 73යි 83 බිඳුවයි දශම 7යි 3යි 8යි 3 හරි බලන්න ඔයාලා 7383 කියලා හිතාගෙන 7000 ගණන් බලන්න පටන් ගන්න 7000 ගණන් 7000 ගණන් බලනකොට ඔයාලටම පේනවා මේක නෑ 7383 නෑ. එහෙම නැත්තම් අපි කරන්නේ ලඝු වගේම අඩු එක බලනවා. හරිද? බලන්නකො 7383 නැත්තම් ඊට අඩු ළඟම කෙනා කවුද? ඊට අඩු ළඟම කෙනා තමයි 7373. 7373 අන්න එයා ඉන්න තැන බලනවා. 7373 අංශක 47 ඉන්නවා. කලා 30 ඉන්නවා. මට වැරදි ගණන් කියන්න ඕනේ. 7373 අංශක 47යි කලා 30 ඉන්නවා. හරි. නමුත් අපිට ඕනේ මේකනේ. අපි දැන් වෙනස බලනවා. අඩු කරලා හොයාගන්න. 7373 ඉඳලා 83ට වෙනස 10යි. ප්‍රතිලකුත් එහෙමනේ. අපි මේ පිළේම යනවා 10ක් හොයාගෙන. 10 හම්බුනේ නැත්නම් ඔයාලා දන්නවනේ ළඟම කෙනා ඉන්න තැන බලනවා කියලා. හරියටම 10 හම්බුනොත් අන්න ඒ 10 තියෙන තැනින් බලන්න කවුරු කෙලින්ද ওই 10 තියෙන්නේ කියලා. මේ 10 තියෙන්නේ කලා 5 කෙලින්. හරි. ආපහු මුලට යන්නකො. මෙයා නෑ. ඉන්නේ මෙයා. එයා තියෙන්නේ මේ දෙන්නගේ 10ක් මදි. 10ක් තියෙනවා කලා 5. එහෙනම් උත්තරය අංශක 47යි කලා 35. අංශක 47යි කලා 35. හරි නේද? අංශක 47යි කලා 35. හරි. ඊළඟ එක අංශක 47යි කලා 35. ඊළඟ එක sin θ සමානයි බිඳුවයි දශම
7යි 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 1 7යි 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 1 පටන් ගන්න තනියම හදන්න හොඳ ළමයි වගේ. හරි. මට උත්තර දෙක තුනක් බලන්න එවන්න. තව දෙක තුනක් එවන්න. හරි. පිළිතුරු දෙකක් එනවා මම එකයි බැලුවේ. කවුන්ට් මම අපි මාත් පිළිතුරු දෙකක් එන නිසා තමයි මම මේක දැන් දෙක කළේ. හරි දැන් බලමු අපි. හරි. මුලින්ම ඔයාලා යන්න ඕනේ මේ ගාන හෝ මේක හෝ මේට අඩු කෙනා හොයාගෙන යන්න ඕනේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉන්නවා. මෙයා හරියටම ඉන්නවා. හරි. එයා ඉන්නේ මෙතන. එයා ඉන්නේ මෙතන. හරි. මේ පැත්තෙන් කවුද ඉන්නේ කියලා බැලුවා. මේ පැත්තෙන් ඉන්නේ 50. මේ පැත්තෙන් කවුද ඉන්නේ කියලා බැලුවා. මේ පැත්තෙන් ඉන්නේ 60. එහෙනම් අපිට එක උත්තරයක් එනවා. අංශක 50යි කලා 60. හරි. හැබැයි මතක තියාගන්න මෙයාම මෙතනක් ඉන්නවා. හොඳට බලන්න. එයාම ඉන්නවා මෙතන. කෙලවර ඉන්න කෙනාම නැවත මෙතන ඉන්නවා. මෙතන තියෙන්නේ අංශක 51යි කලා බිඳුවයි කියලා. එහෙනම් එතනින් අපිට කෝණය ලැබෙනවා අංශක 51යි. කලා බිඳුව දාන්න ඕනේ නෑනේ. හරි උත්තර දෙකක් ආවා. මෙතෙන්ට එන්නකො. දැන් අපෙන් අහනවා වෙලාව කීයද කියලා. හරි 10යි වෙලාව. හැබැයි එක ළමයෙක් කියනවා මෙහෙම. දැන් වෙලාව උදේ 10යි කියලා හිතන්න. එක ළමයෙක් ඔරලෝසුව දිහා බලලා කියනවා 9යි මිනිත්තු 60යි කියලා. 9යි මිනිත්තු 60යි කියලා එක ළමයෙක් කියනවා. හැබැයි ළමයා මේ කියලා තියෙන්නේ කීයද? එයා කියලා තියෙන්නේ මේ 10යි කියලා. ඉතින් 9යි මිනිත්තු 60යි කියන්නේ එතන පැයක් තියෙනවනේ. මේකත් ඒකම තමයි ළමයි. අංශක 50යි කලා 60. කලා 60ක් කියන්නේ කලා 60ක් කියන්නේ අංශකයයි. තේරුණාද? කලා 60ක් කියන අංශකයක් හැදෙන නිසා අපි මේකට කියන්න ඕනේ 51යි කියලා. හැබැයි සාමාන්‍ය පෙළට මෙහෙම තිබ්බහම හරි දෙනවා. මේක ඇත්තටම වැරදි නෑ. නමුත් ඉතින් දන්න කෙනෙක් නම් මෙහෙම ලියන්නේ නෑ මෙතනින් පස්සේ. කමක් නෑ දැන් ලියුවා. දන්න නිසා ලියුවේ. අංශක 50යි කලා 60 කියන්නේ අංශක 51යි. ඒක මෙතනින් උත්තරේ ගත්තා. මෙතන උත්තරේ ගන්න එපා මේ උත්තරේ ගන්න හැම වෙලේම. හරියට නිකන් වෙලාව අපි කියන 9 මිනිත්තු 60යි කියලා කියන්නේ. අන්න ඒ වගේ වැඩක් මෙතනක් තියෙනවා. හරි. නමුත් 9යි මිනිත්තු 60යි කියන එක ඉතින් හරි. නමුත් භාවිතා කරන්නේ නැහැ. හරි. එහෙනම් මේ ප්‍රශ්නෙත් ඉවරයි. ඒක තේරුම් නැති ළමයෙක් ඉන්නවා නම් කියන්නකෝ. මොකද මම ඒවට ගණන් දෙන්නේ නැහැ මේවට. දැන් අපි මේ වැඩිවර කරන්නේ සයින් වගුවනේ. tan වගුව මේකම තමයි. අයිති වෙන කිසිම වෙනසක් නැහැ. හරි. ඒක අපැහැදිලිලා ඉන්නවද? ඉන්නවනම් කියන්න. හරි. කමන්නේ අපැහැදිලි වුණත් කමන්නේ. මොකද ඊළඟ මාතෘකාවල යන්නේ ඒකත් මේකම තමයි. මේ sin කියන නම විතරයි ඊළඟට වෙනස් වෙන්නේ. මෙතෙන්ට වෙන්නේ tan කියලා. ක්‍රම එකයි. ඒ නිසා මේක තේරුනේ නැත්නම් ඒකෙන් අල්ලගමු. හරි. ලියන්න ඊළඟට tangent වගුව. tangent වගුව. tangent වගුව. tangent වගුව. tan වගුව කියන්නේ tangent වගුව.
ටැන්ජන වගුව. හරිනේ? හරි. ටැන්ජන වගුව. ඒකෙත් ලියන්න පළවෙනි තරුව දාලා කෝණය දී ඇති විට ටෑන් අනුපාතය සෙවීම. කෝණය දී ඇති විට ටෑන් අනුපාතය සෙවීම. හරි. කාට හරි සයින් එච්චර තේරුනේ නැත්නම් නම පමණයි වෙනස් කරන වැඩ ඔක්කොම එකයි ඈ. හරි. කෝණය දී ඇති විට ටෑන් අනුපාතය සෙවීම. බලන්න තනියම ආරම්භය ගන්න. ටෑන් අංශක 20යි කලා 30. හරි. දැන් සමහර ළමයිට කලබලෙට විභාගයට ගියාම වෙන වැඩ මම ඔය කියන්නේ. කලබලයට දීලා තියෙන sin tan බලලා තියෙන sin වගුවේ. ඒ නිසා මේක ඉතාලම කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ඒකට මන් දෙන විසඳුම තමයි ඔයාලා මොනවා හරි බලනකොට වගුවේ නම බලලා බලන්න පුරුදු වෙන්න. හැම වෙලෙම මතක තියාගන්න දැන් tan 20යි කලා 30 බලනකොට මුලින්ම බලන්න වගුවේ නම. tan කියලා බලන්න. නැත්තම් tan තමයි අවසාන විභාගයට ගිහිල්ලා tan දෙද්දි sin බලනවා. හරි. වගුවේ නම බලලා බලන්න පුරුදු වෙන්න. හරි. එහෙනම් ළමයි උත්තර එනවා මම දැන් වගුව බලන්න යන්න මම ඒ උත්තරේ දාන්නේ 0.3739. මේක එකපාර බලන්න පුළුවන්. අංශක 20 ගාවට ගියා කලා 30 ගාවට ගියා. මෙන්න මෙතන ඉන්න කෙනා තමයි උත්තරේ. මේ සමාන tan වගුව එච්චර කියන්නේ සයින්මනේ. සයින්ම තමයි. හරි. ඊළඟ tan අංශක 25යි කලා 52. අංශක 25යි කලා 52. බලන්න හදන්න. අංශක 25යි කලා 52. අංශක 25යි කලා 52. හරි. මම බලන්නේ ළමයි වුණ උත්තර දාන්නේ නිසා මට ටුට්ටක් වැරදිලා නම් කියන්න. 0.484 හරි නේද? 0.484. හරි. ගැටලුවක් නම් කියන්න. ඊළඟ එක tan 50යි කලා 22. tan අංශක 50යි කලා 22. tan අංශක 50යි කලා 22. tan අංශක 50යි කලා 22. හොඳට බලන්න වගුවේ නම නැත්තම් හුලඟටත් පෙරලා තියෙයි ඈ. හුලඟට පෙරලා දන්නේ නැතුව බලයි ඔයාලා. ඒක මම මේ ළමයිට වෙන වැඩයි කිව්වේ. tan 50යි කලා 22.
පිළිතුරක් එවල තියෙනවනේ. බලමු. 9යි 4යි 14න් 3 දම් එකක් ඉතිරි 5යි 1යි 6යි 1යි 7යි මෙන්න මේකයි උත්තරේ. 1.2යි බිංදුවයි 7යි 3. 1.2යි බිංදුවයි 7යි 3. හරි. 1.2යි බිංදුවයි 7යි 3. ඒක බැලුවේ කොහොමද? අංශක 50යි කලා 20 බලලා හරි කලා දෙක කෙලින් තියෙන කෙනා එකතු කරා. සයින් වලත් ඕකමයි කරේ, ටෑන් වලත් ඕකමයි කරේ, ලඝු වලත් ඕකමයි කරේ. වගු විතරයි වෙනස් ඈ. හරි. මං හිතන්නේ මේක ගැටලුවක් ඇති වෙයි කියලා. ඊට පස්සේ ලියන්න නෑ තව එකක් තියෙනවා මේක. ටෑන් අංශක 70යි කලා 14. ටෑන් අංශක 70යි කලා 14. උත්තරයක් එවන්න ඉක්මනට. ටෑන් අංශක 70යි කලා 14. හරි. හරි ඈ. ඔයාලා එවන උත්තරේ හරි. ටෑන් අංශක 70යි කලා 10 කියන්නේ 2.773 නේ. ඒකට කලා 4 කෙලින් තියෙන්නේ 10. එහෙනම් 2.773ට 10ක් එකතු කරොත් 2.783යි ඈ. 773ට 10ක් 783යි. එහෙනම් හරි. 2.783 තමයි උත්තරේ. අය මන් දාන්න ඕනේ නෑ ඔන්නේ. 2.783යි පිළිතුර. හරි. ඊළඟට ලියන්න කෝණය දී ඇති විට ඊළඟ තරුව කෝණය දී ඇති විට ටැන්ජන අනුපාතය සෙවීම. පොඩ්ඩක් ඉන්න වැරදීමක්. ඕක නැති ලිව්වේ. ඊට පස්සේ ලියන්න අනිත් පැත්ත ඕකේ. ටැන්ජන අනුපාතය දී ඇති විට කෝණය සෙවීම කියලා මාතෘකාව ලියන්න. පළවෙනි මාතෘකාව නෙමෙයිනේ. ටැන්ජන අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. එහෙමයි ලියවෙන්න ඕනේ. ටැන්ජන අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. හරි. සයින් වගුව මතකනේ. පොඩි උත්සාහයක දෙන්න පළවෙනි ගාන. tan theta සමානයි බිංදුවයි දශම 1.886 1886 ගන්න උත්තරයක් ගන්න පිළිතුරක් එකයි 8.86 තීටා සමානයි බලමු 1886 ඉන්නවද කියලා බලන්න 1886
1886 1883 ඉන්නවා. 1883 ඉන්නවා. ඒක ඉන්නේ කොහෙද කියලා බලන්න. 1883 ඉන්නවා. අංශක 10යි කලා 40. අංශක 10යි කලා 40. ඉන්නේ 1883. 86 නෑ. අපිට ඕනේ 6. තවත් 3ක් මදි. හරි. ඒ පෙළේම යන්න මධ්‍යයන් අන්තර තීරවලට. ඒ පෙළේම යන්න මධ්‍යයන් අන්තර තීරවල 3ක් හම්බෙනවා. 3ක් හම්බෙන්නේ කලා 1 කෙලින්. 3ක් හම්බෙන්නේ කලා 1 කෙලින්. එහෙනම් අපි දැන් මේවට උදාග යන්නේ දාන්න ඕන උත්තර වලට. එහෙනම් අපි මෙතන කලා ගණන්වනේ 3 දාලා බෑ. 3 ඉන්නේ කලා 1. එහෙනම් උත්තරේ අංශක 10යි කලා 41යි. අංශක 10යි කලා 41යි. ගැටලුවක් නැතුව ඇති. 83 ඉන්නේ. 83 තියෙන්නේ අංශක 10යි කලා 40. තව 3ක් මදි. 3 ඉන්නේ කලා 1 කෙලින්. කලා 1 එකතු කරන්න. හරි. ඊළඟ එක tan θ සමානයි 1.1 ඔය tan එකේ තමයි ළමයි කල්පනාවෙන් කරන්නේ. මොකද 1 තියෙනවා, බිංදුවයි දශම තියෙනවා. හරි. sin වගවල එහෙම නැහැ. ඔක්කොම බිංදුවයි දශමමයි. 1.2 2.138 2.138 2.138 බලමු මෙයා 2.138 2.138 එකයි දශම බලන්න බිංදුවයි දශම වලත් ඔය ගාන ඇති. ඒවා බලන්න බෑ. හොඳට බලන්න 1 දශම තියෙන ගණන් බලන්න. හරි. අපට හම්බුණා 1.2.131 තියෙනවා. තියෙන්නේ අංශක 50යි කලා 30. හරි. තව 7ක් මදි. 7 ඉන්නේ 1. එහෙනම් උත්තරේ අංශක 50යි කලා 31යි. අංශක 50යි කලා 31යි. අංශක 50යි කලා 31. හරිනේ 7ක් ඕන වුණා 7ක් තිබ්බේ කලා 1 කෙනෙක්. හරි. ඊළඟ එකට යමු. ඊළඟ එකට tan θ සමානයි tan θ සමානයි 3.4.1.7.2
3.41 7.2. හරි. අහගන්නකො දැන්. ඔයාලා යන්නකො 3 දශම ගණන් වලට. 3 දශම ගණන් වලට යන්න. තුනයි දශම ගණන් වල ඉලක්කම් 4ක් නැහැ. ඒක පැහැදිලිද? 3.0 ගණන් වල ඉලක්කම් 3යි තියෙන්නේ. ඒවට කලබල වෙන්න එපා. හරි. 3යිනේ තියෙන්නේ. එහෙනම් අපි මේ ගාන මෙහෙම හදාගමු. හදන්න તો හිතින් කරත් කමක් නැහැ. නැත්තම් හදමු. tan θ සමානයි 3.4යි 1යි 7යි. මෙන්න මෙයා පහට අඩු නිසා තමයි අපි මේක මෙහෙමම ලියාගත්තේ. මෙයා 5 හෝ 5ට වැඩි නම් අපි ලියන්න ඕනේ 418 කියලා. තේරුණාද? 418 තමයි බලන්න ඕනේ. ඉතින් ඒක මෙහෙමයි. ඒක ඔයාලට ගාන දුන්නු ගමන් තීරණය කරන්න බෑ. සාමාන්‍යයෙන් tan වල නම් ඉතින් 1.0 ගණන් වලත් නෙමෙයි 2.0 ගණන් වල ඉලක්කම් 3ක් තියෙනවා. ඒක අද කමක් නැහැ. ගිහිල්ලා මේක 3.0 ගණන් බලන්න. අන්න එතකොට ඉලක්කම් 3ක් නම් තියෙන්නේ. මේක ඉලක්කම් 3කට හදාගෙන තමයි බලන්න ඕනේ. හරි වටේලා ගන්න. දැන් ඉතින් අපි බලමු 3.0 මේ ගාන තියෙන්නේ කොහෙද කියලා. 3.0 බලන්නකො 417 කොහෙද තියෙන්නේ කියලා. 417 3.412 තියෙනවා. 3.412 තියෙනවා. හොඳට බලන්න කොහෙද ඉන්නේ කියලා. අංශක 73යි කලා 40. අංශක 73යි කලා 40. අපිට ඕනේ 417නේ. 3ක් මදි. 3ක් නෑ 4ක් තියෙන. එහෙනම් අපි 4 ගමු. 4 තියෙන්නේ කලා 1 කෙලින්. එහෙනම් උත්තරේ අංශක 73යි කලා 41 බව පැහැදිලි ඇති. 3ක් නෑනේ. 3ක් නැත්තම් 4 තමයි ගන්න වෙන්නේ. ඒතර 4 තියෙන්නේ කලා 1 කෙලින්. අංශක 73යි කලා 41. අංශක 73යි කලා 41. හරිනේ? අංශක 73යි කලා 41. හරි. ඕකෙන් ඇති. මෙවුවා මේ පාඩම ඉවර වෙනකම් මේවා තමයි අපි දැන් ඊගාට බලන්නේ. අපි දැන් වගු දෙකක් ඉවර කරා. sin වගුවයි tan වගුවයි. ඊට පස්සේ ලියන්න අවසාන තරුව cosine වගුව. cosine වගුව. cosine වගුව. cosine වගුව. හරි. තරුවක් දාලා ලියන්න. කෝණය දී ඇති විට සයින වැරදිම කෝණය දී ඇති විට cosine අනුපාතයේ සෙවීම නැත්නම් cos අනුපාතයේ සෙවීම. හරිනේ? කෝණය දී ඇති විට cosine අනුපාතයේ සෙවීම. හරි.
ලියන්න පළවෙනි ගාන තමයි cos අංශක 60. cos අංශක 60. හරි. හැමෝම ගන්න cos වගුව ගන්න හැමෝම cos වගුවට යන්න. හරි. cos වගුව. හරි. දැන් ඔයාලා හෙව්වට cos වගුවක් හම් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔය cos වගුව තියෙන්නේ sin වගුවෙම ඇතුලේ. ඒ නිසා ඔයාලා ආය පාරක් පෙරලා ගන්න ඕනේ sin වගුව. හරි. බලන්න sin වගුවේ යටින් ලියලා තිනවා sin වගුවටම cosine කියලා. ඒ කියන්නේ sin වගුවයි cosine වගුවයි දෙකම එකම වගුව. හරි. දැන් අපි යන්නේ cosine වගුව බලන්න. හරි. බලන්නකො දැන් අපිට දීලා තියෙන්නේ අංශක 60නේ. හරි. ඔයාලා මෙහෙම කරන්න ඕනේ. ඔයාලා sin වගුවෙන්ම අංශක 60 ගාවට යනවා. හරි. ඒ අංශක 60 ගාවට යන්නේ මෙහෙමයි. දැන් පෙරලා ගන්න අපි ඉක්මනට sin වගුව. හරි. sin වගුවේ මෙන්න මෙතන තියෙනවා අංශක 60. මේ පැත්තෙත් අංශක ගණන් තියෙනවා. මේ පැත්තෙන් 60ට යන්න. මේ පැත්තෙන් 60ට ගියොත් ඒ බලන්නේ sin. මේ පැත්තෙන් 60ට ගියොත් ඒ බලන්නේ cos. හරි. බලන්නකො sin වගුවේ යටිනුත් තියෙනවා මේ බිංදුව 10 20 30 40 50 60 කියලා තියෙනවා. මෙතන 60 තිබ්බට උඩ තියෙන එතන බිංදුව කියලා. ඒ උඩින් තියෙන්නේ sin වගුවට අදාළ කට්ටිය. යටින් තියෙන්නේ cos වගුවට අදාළ කට්ටිය. මේ පැත්තෙන් sin මේ පැත්ත cos. අපි බලන්නේ cos 60නේ. cos 60යි කලා බිංදුව. cos 60යි කලා බිංදුව නම් බිංදුව මේ පැත්තෙන් බලන්න මෙතනින් බලලා 60යි කියලා ගන්න එපා. මෙන්න මෙතන තියෙන කෙනා තමයි මෙයාගේ උත්තරේ. බලන්න මෙතන තියෙන්නේ හරියටම බිංදුවයි දශම 5යි බිංදුව 3යි. ඒ වගේ මතක නැද්ද අපි ඉගෙන ගත්තා sin 30යි cos 60යි සමානයි එකක. දෙකටම දෙකෙන් එක නෑ. ඒක තමයි යනවා. හරි. තව ඉවර නෑ මේක බරපතලයි. මේක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟ එක cos අංශක 45යි කලා 15. cos අංශක 45යි කලා 15. හරි. හැමෝම යන්න මෙතන 45 ගාව. 15නේ. 15 10 ගන්න ඕනේ. එහෙනම් මෙතනින් යන්න 10 ගාව. බලන්න උතන කවුද ඉන්නේ කියලා. 45යි කලා 10යි. කවුද ඉන්නේ බලන්න. 45යි කලා 10. 70යි 50. 70යි 50. 70යි 50. හරි. අපිට ඕනේ ඒ වුණාට 15. එහෙනම් 10 බැලුව මෙන්න මෙතන කලා 5 ගාවට යනවා. හැබැයි එතන 5මයි මෙතනත් 5මයි තියෙන්නේ. මේ මධ්‍යනන්තරේ කොයි පැත්තෙන් බැලුවත් වැරදි නෑ ළමයි. බලන්න දෙපැත්තෙම එකම අගයමයි තියෙන්නේ. කලා 5. කලා 5ේදී මෙන්න මෙතෙන්ට ආපු අගය ගන්න ඕනේ. හරි. තේරුණානේ? 45යි කලා 10 බැලුවා. ලියාගත්තා. තව කලා 5ක අගයක් තියෙනවා බලන්න ඕනේ. හරි. අරවත් මෙහෙමම තමයි බැලුවේ. හරි බලන්න කලා 5ේ අගයට කවුද ඉන්නේ කියලා. කලා 5ේ අගයට ඉන්නේ 10. 10. 10. හරි උත්තරේ මෙච්චරයි. ඔයාලා මේ බලන්නේ sin නම් මේක එකතු කරනවා. ඔයාලා මේ බලන්නේ cos නම් මේක එකතු කරනවා. ඔයාලා මේ බලන්නේ වැරදිම. ඔයාලා මේ බලන්නේ tan නම් මේක එකතු කරනවා. sin නම් මේක එකතු කරනවා.
ඔයාලා මේ බලන්නේ කොස් නම් අන්න ඒකෙදි පමණ මේක අඩු කරන්න. හරි? මේක අඩු කරන්නේ 50න් 10ක් 40යි. උත්තරේ ලැබෙන්නේ අංශක 70යි කලා 40 කියලා. sin ද tan ද එකතු කරා cos නම් අඩු කරා. බලන්න එකම ක්‍රමේ cos වගේදී පමණක් මේ පැත්තෙන් බලන්න යටින්. හරි? හරි. උත්තරේ අංශක 70යි කලා 40. අමතක කරන්න එපා. අපිට ඉදිරියේ ති ගණන් ටික බරපතල වුණාම ළමයිට මේ වගේ සමහර විට අමතක වෙලා. හරි? කොසොත් මේ පැත්තෙන් බලන්න. එහෙම නැත්නම් tan වගේම බලන්න. ඒ වගේ වැඩ තමයි ළමයි මේ ගණන් වරද්දන්න කරන්නේ. හරි. ඊළඟ එකට යන්න. cos අංශක 70යි කලා 38. උත්තරය දාන්න. මේ පැත්තේ 70ට යන්න. මේ පැත්තෙන් 30ට යන්න. මෙතනින් 8 ගාවට යන්න. උත්තරය දාන්න. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ඈ? අද ගානේ කාලා? ආ. ඈ? මොකේද පාරේ එක්ක? ආ. ආ. හරි. උත්තරය ගන්න බෑ අංශක 70යි කලා 38. හරිනේ 0.331.6. හැබැයි වල කල්පනාවෙන් අඩුයි කරන්නේ කොස් නම් අඩු කරන්නේ සාමාන්‍යයෙන් මේක ළමයිට එකපාර අල්ලගන්න පුළුවන්. හරි. දැන් මේක කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේ අඩු කරන කතාව අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි. බය වෙන්න එපා. පාඩමේ මේ ඔය වැඩ තුන තමයි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඕකේ අවසාන කොටසට යන්න ලියන්න. මම මේ චුට්ටක් මතක් කිරීම කරගෙන යන්නේ. හරි. බොරුවට ඉතින් ඕවත් එක්ක ඔට්ටු වෙන එකේ තේරුමක් නැහැ. ලියන්න ඊළඟ අවසාන තරුව cos අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. නැත්නම් cosine අනුපාතය දී ඇති විට
කෝණය සෙවීම. කෝසයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. කෝසයින අනුපාතය දී ඇති විට කෝණය සෙවීම. හරි. ඒකෙත් අපි ගණන් 3ක් විතර හදමු. එතකොට ඇති ඈ. මේවා ගණන් නෙමෙයිනේ ඉතින්. හරි. මේකේ මම දැන් මට හිතනවා කියන්නේ මම උච්චර වෙලා ඔයාලට දුන්නේ වගුව බල බල. cos θ සමානයි 0.653.2. ඔන්න මට හිතනා ගයක් මම දුන්නේ ඈ. හරි. පටන් ගමු යන්න. පටන් ගමු. බලන්න 6532 කියලා හිතාගන්න. 6532 මේ මැද්දේදී කොතනද තියෙන්නේ කියලා බලන්නකො. ඕක අපි sin cos tan ඕනම එකක මැද්දේ කොතනද තියෙන්නේ කියලා එකපාර බලමු. හරි. 6532 බලන්න. 6532 ඈ. 6532 නෑනේ 6517 තියෙනවා 6517 තියෙනවා සිහියෙන් ඉන්න 6517 තියෙනවා කොහෙද තියෙන්නේ අංශක 49යි කලා 20 එහෙම නැත්තම් සමහරව ලියන්නේ අංශක 40යි කලා 20 හෝ කලා 40 දාන්න. එහෙම බෑ. අපි මේ බලන්නේ කොස්නේ අංශක 49යි කලා 20. මේ ළමයි කරන වැරදිම බලන්නකෝ. ඔයාලා මේ වැරදි කරනවා ඉදිරියට. අංශක 49යි කලා 20. ඕනේ 6532. ඉන්නේ 17. කීයක් මදිද? 17යි 3යි 20යි. 20යි 10යි 30යි. එතන 13යි. 13යි 2යි 15ක් මදි. 15ක් මදි. හරියටම 15 තියෙනවා කලා 7. ඕන පැත්තකින් බලන්න. ඒක නම් ළඟ පැත්තෙන් බලන එක ලේසියි. 15 තියෙනවා කලා 7. කලා 7. සයින්ද නෑ. සයින් නම් එකතු කරා. tan නම් එකතු කරා. මේ cos කතාවේදී පමණයි අඩු කරන්නේ. එහෙනම් අඩු කරනවා 13යි 49යි. අංශක 49යි කලා 13යි. අංශක 49යි කලා 13යි. හරිනේ? අංශක 49යි කලා 13යි. අංශක 49යි කලා 13යි. හරි. ඊළඟට එච්චර ඇති දෙයක් නේ අඩු කිරීම මතක තියාගත්තාම අර sin tan කරනවම තමයි ඊගාවට ඊළඟට cos theta සමානයි cos theta සමානයි 0.7511 cos theta සමානයි 0.7511 ඉක්මනට උත්තරයක් ගන්න.
මට උත්තර දෙක තුනක්ම දාන්න. එක ළමෙක් දාලා තියෙනවා තවත් වෙනසක් වෙලා වුණේ. කවුරු හරි එක්කෙනෙක් මට හිතෙනවා සයින් පැත්තෙන් බලපු කෙනෙක් ඉන්නවා මේ දෙන්න අතරතුර. තව උත්තරයක් ගවන්නකෝ. උත්තර තුනක් නෙවෙයි. උත්තර දෙකක් එනවනේ මොකද? අංශක 41යි කලා 39 කියලා හෙකුත් වෙනවා. අංශක 41යි කලා 19 කියලා උත්තරයකුත් එනවා. හරි. අපි හදමු බලන්න නටක් ගාලා. 7511 නේ. 7511. හොඳට බලන්න වගුවේ නම බලලාමයි බලන්න ඕනේ. නැත්තම් වැඩේ වරදින්න පුළුවන් ඈ. 7511. 7511 තියෙනවා. 7509 තියෙන්නේ. 7509 තියෙනවා. අංශක 41යි කලා 20. අංශක 41යි කලා 20 තියෙන්නේ. අංශක 41යි කලා 20. හරි. තියෙන්නේ 7509. ඕන 11නේ. දෙකක් මදි. දෙකක් තියෙන්නේ කලා 1. දෙකක් තියෙන්නේ කලා 1. අංශක 41යි කලා 19යි. ඔන්න බලන්න දුන්නු ගමන් වැරද්දුවා සමහරු ගාන. ඇයි ඒ වැරද්දුවේ? තිස්නමය කියලා දාලා තියෙනවා. 39 කියන්නේ එයාලා උඩින් බලලා තියෙන්නේ. අර කොස් වගුවේ එහා පැත්තෙන් කෝණේ බැලුවට කලා ගාන බලලා තියෙන්නේ උඩින්. හරි? දෙක ළමයෙකුට ඇවිල්ලා දෙන 41යි 18. ඒ 18 ආපු විදිහ නිකන් මට හිතෙනවා මෙහෙම කරන්න ඇත්ති කියලා. මම ඔය ළමයි කරපු වැරදි කියන්නේ. ඒ 18 එන්න ඇත්තේ දැන් ඔයාලට දෙකක් නේ ඉතුරුනේ. යා කෙලින්ම මේකෙන් දෙකක් අඩු කරේ. දෙකක් අඩු කරන්න බෑ. දෙක ඉන්න කලා ගන්න අඩු කරන්න. දෙක ඉන්නේ කලා එක කෙලින්නේ. එහෙනම් කලා එකක් අඩු කරන්න ඕන කරපු වැරදි. ඉතින් මට දැන් දැනුනේ ඈ. හරි. හරිනේ. තව උත්තර තියෙනවා 49යි කලා 27 කියලා. ඒක නම් එන්න විදිහක් ඇත්තෙම නැහැ. 49යි කලා 27. 49යි කලා 27 එන්නම බෑනේ. හරි. කමන්න ඒක හදාගන්න. අර ගැටලුවක් නැහැනේ. කොහොමයි එන්නේ ඈ? අංශක 41යි කලා 19. හොඳට හිතලා ගන්න ඕනේ. දැනටම කී දෙනෙක් වැරදි කරාද බලන්නකෝ. තව පාඩම පටන් ගත්තෙත් නැහැ ගණන් හදන්න. මේ නිකම් මේ ලඝු වගු ඌව විභාගයට එන්නේ නැහැ ඔහොම ගණන්. හරි? හරි. දැන් එහෙනම් හොඳ සිහිය තියෙන්න මේ පාඩමේ ගණන් හදන්න. එහෙම නැති හැම ළමයටම මේ පාඩම වරදිනවා. අනිත් එක තමයි මේකේ අමාරුම ගාන බවට පත් වෙයි. හරිද? සිහිය නැති අයට පමණයි එහෙම වෙන්නේ. හොඳ සිහිය මං කිව්ව වගුවක් බලනවා නම් අංක 1ට පුරුදු වෙන්න වගුවේ නම බලන්න. නැත්තම් ඔයාලා හදිස්සියට සයින් බලන්නේ ටෑන් වලින්. ඒක ඉතින් අනිවාර්යෙන් මේට කලින් අවුරුදු ළමයිට වෙන දේවල් මම කිව්වේ උණු දේවල් ඈ. හරි. එහෙනම් දැන් අපි ඊළඟ වැඩේට යමු. වගු 3 බලලා ඉවරයි. වගු 3 වැඩ සේරම හරි. සයින් වගුව සහ ටෑන් වගුව එකම රටාවට යන්නේ. කොස් වගුවත් ඒ වගේම තමයි. හැබැයි අඩු කරන්නේ. හරි. එහෙනම් දැන් අපි මුලින්ම කිව්වේ ළමයි ත්‍රිකෝණය මැනීමනේ ත්‍රිකෝණමිතිය කියන්නේ. ත්‍රිකෝණේ මනින්න තිබ්බේ කෝණයි පාදයි. ඔන්න අපි දැන් කෝණයි පාදයි මනින්න යන්නේ. හැබැයි මනින්නේ නැහැ. මනින්නේ අපි ගණනය කිරීම කරන්නේ. හරි. ලියන්න එහෙනම් අනුමාත්‍රකාවක්.
ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් පාඩමේ අමාරුම කොටසක් ඈ හරි ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ඍජුකෝණී ත්‍රිකෝණවල ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ඍජුකෝණී ත්‍රිකෝණවල පාදවල දිග සෙවීම ඍජුකෝණී ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ඍජුකෝණී ත්‍රිකෝණවල පාදවල දිග සෙවීම. හරි. හොඳට සිහියෙන් මේ වැඩේ කරන්න ඕනේ. සිහියෙන් නැති ළමයි හැම කෙනාටම මේ පාඩමේ මේක නම් වරදින්නේ නැහැ. හරි. මේකේ ඔයාලා හොයන්න ඕනේ x වලගේ. හරි අහගන්න. දැන් මෙච්චරයි ක්‍රමේ. x වලගේ හොයන්න කලින් ඔයාලා බලන්න මෙතන දීලා තියෙනවා තොරතුරු තුනක්. තොරතුරු තුනක් දුන්නොත් අනුපාතයක් ගොඩනගන්න පුළුවන්. හරි? අනුපාතයක් ගොඩනගන්න පුළුවන්. දෙකක් දුන්නොත් අනුපාතයක් ගොඩනගන්න බෑ ළමයි. හරි? තුන් දෙනෙක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ ඉන්නත් ඕනේ පාද දෙකයි කෝණයයි ඈ. පාද දෙකයි කෝණයයි. පාද තුනම දීලා නම් අපිට ත්‍රිකෝණමිතිය පැත්තෙන් නැතුව පයිතගරස් ප්‍රමේය පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තට නම් කෝණයක් අනිවාර්යෙන් දෙනවා. හරි. ඔයාලා හොඳට බලන්නකෝ මේ දීලා තියෙන කෝණය අනුව තමයි පාදවලට නම් ගන්න. කොහොමත් මේක කර්ණයෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ. කෝණේ මේක නම් මේ තමා සම්මුඛ පාදය. මේක කර්ණය. එහෙනම් මේකේ දැන් මේ පේන්නේ අපට සක. පේන්නේ සක. සක නම් ඉතින් කවුද? sin. එහෙනම් අපි මේකට ලියනවා sin 35යි කලා 12 සමානයි x බෙදීම 12යි. සක නම් sin. sin 35යි කලා 12 සමානයි x බෙදීම 12යි. අපි කට්ටියම එකතුලා මේ වැඩේ කරගෙන යනවා. රූපය ඇඳ ගන්නවා. හැබැයි රූපය ඇඳලා මේක කල්පනා. මේක තමයි මූලික අංක එකට කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනුපාතේ හොයා ගන්න ඕන තනියම. දැන් සමහර 11 ළමයිට දැන් අපි කලින් අවුරුද්දට පය කියන්නේ. මේ අනුපාතේ ගොඩනගා ගන්නවත් එයාලට උනන්දුවක් නැහැ. බැරි කතාව පැත්තකින් දාන්නකො. සකන සයින් කියලා මේක ලියා ගන්න පුළුවන් හැම ළමයාටම එක ලකුණක් හම්බ වෙනවා මෙතෙන්ට. අනුපාතේ ලියනකොට. ඉක්මනට ත්‍රිකෝණය අදින්න. ඒවට එච්චර කාලයක් දෙන්නේ නැහැ මම. අනුපාතේ ලියන්න. අනුපාතේ හැමෝටම ලියන්න පුළුවන් වෙන්න ඕන සයින් කියලා. සක සයින් නේ. සයින් 35යි කලා 12. හරි. හරි. දැන් අපි යනවා සයින් වගුවට යනවා. මට 35යි කලා 12 හොයලා දෙන්න. හැබැයි වගුවේ නම බලන්න මේ කියන දේවල් හරියට කරොත් වරදින්නේ නැහැ ළමයි. මොකද විභාගෙට ගිහිල්ලා වගුව මාරු කරලා ලියුවොත් ලකුණු දෙන්නේ නැහැ. නම බලලා මේක බලන්න. sin 35යි කලා 12 ඉක්මනට බලන්න. sin 35යි කලා 12 ඉක්මනට බලන්න. sin 35යි කලා 12. sin 35යි කලා 12. පනස් 7යි 65. හරි. බිංදුවයි දශම 5යි 7යි 6යි 5 x බෙදීම 12.
අපි දැන් x නේ හොයන්න ඕනේ. අපි x හොයන්න නම් මේ 12 මේ පැත්තට හරස් ගුණ කරගන්නවා. මේ 12 මේ පැත්තට හරස් ගුණ කරගන්නවා. එතන අපිට ලැබෙනවා 0.5 7යි 6යි 5 ගුණ කිරීම 12 සමානයි x. මේක 12න් ගුණ කරමු. මේක 12න් ගුණ කරගන්න. හරි. 12න් ගුණ 12 සර පුළුවන්. 12 සර 5 60යි. 6ක් ඉතිරි. 12 සර 6 72යි. 6යි 78යි. 7ක් ඉතිරි. 12 සරක් 7 84යි. 84යි 7යි 91යි. 9ක් ඉතිරි. 12 සරක් 5 69යි 69යි. දශම ස්ථාන 4ක් අයින් කරමු. 1යි 2යි 3යි 4යි. x සමානයි වට යන්න කියලා නැති නිසා මේක අපි මෙහෙම දානවා. 6.9යි 1යි 8යි බිඳුව කියලා දානවා. හරිනේ. x සමානයි 6.9යි 1යි 8යි. බිඳුව ලියන්න ඕනෙත් නැහැ. සෙන්ටිමීටර කියලා ලියන්න. ගැටලුවක් නැහැනේ. ಗುಣ කිරීම වැරදුනා නම් තමයි කල්පනාවෙන් ಗುಣ කරලා ගන්න බෑ. හරි. ඊළඟට ගන්න යන්න. ඊළඟ ගාන මේකයි ගාන.
හරි නේද? ඔයාලට මෙහෙම මේකට අනුපාතය මොකක්ද ආවේ? අනුපාතය ගන්නකොට මෙහෙම කරන්නේ කර්ණයනේ. කෝණය මේකනේ. සම්මුඛ පාදය මේක බද්ධ පාදය. එහෙනම් මේකට කයන්නක් ගෑවිලා නැහැ. කර්ණයක් ගෑවිලා නැහැ. මේකට තියෙන්නේ සබ. සබ නම් tan. සබ නම් tan. tan 70යි. කලා 10. x බෙදීම 11. tan 70යි කලා 10ට උත්තරේ ආපු කෙනෙක් මට ඉක්මනට දාන්න. tan 70යි කලා 10 උත්තරේ එවන්න බෑද ඉක්මනට? tan 70යි කලා 10. 2.773. x බෙදීම 11යි. මේ 11 මේ පැත්තට ගුණ වෙනවා. හරි. 2.773 ගුණ කිරීම 11 සමානයි x. 11 වරක් 3 33න් 3 දැම්ම 3ක් ඉතිරි. 11 වරක් 7 77යි. 3යි 80න් බිඳුව දැම්ම 8ක් ඉතිරි. 11 වරක් 7 77යි. 77යි 8යි 85න් 5 දැම්මත් 8ක් ඉතිරි. 11 වරක් 2 22යි. 22යි 8යි 30යි. දශම ස්ථාන 3යි. 30.5යි බිඳුවයි 3යි උත්තරේ. 30.5යි බිඳුවයි 3යි. හරි නේද? හරි ඈ. 30.5යි බිඳුවයි 3යි. හරි. ඊළඟ ගානට යමු. දැන් ටිකක් ලේසි වගේ ළමයිට දැනිලා ඇති. ඒත් මේ වැඩේ ලේසිම නෑ. හරි. ඊළඟ ගාන. ඊළඟ එක මේ තමයි අමාරු ගාන. ලියලා මේකට මට අනුපාතය දාන්න. හරියටම අනුපාතය ලියන්න කල්පනා කරන්න. මේකට අනුපාතය ලියන්න හරියටම සකන සයින් ලියමු. සකන සයින් 44යි කලා 18. 12 බෙදීම x. 12 බෙදීම x. 12 බෙදීම x. හරිනේ? 12 බෙදීම x. හරි. ලියන්නකො sin 44යි කලා 18 ලියන ගමන් මට තෙවන්න. 44යි කලා 18ට උත්තරේ ලියන ගමන් මට තෙවන්න. බලන්න මේක හරිද කියලා. 0.6යි 9යි 8යි 4. මේක වැරදිලා නම් මට ඉක්මනට කියන්න නැත්නම් ගාන වරදිනවා. 0.6යි 9යි 8යි 4. දැන් මම ඉතින් sin 44යි කලා 18 හොයන්න කියලා දෙන්නේ නැහැ. ඔයා කියලා දීලා තියෙන්නේ. 0.6යි 9යි 8යි 4. වැරදිලා නම් විතරක් කියන්න ඉක්මනට. හරිනේ? හරි. හොයන්න ඕනේ x නේ. මේක මෙහෙමයි කරන්න ඕනේ. දැන් මෙතන x ඉන්නේ 15නේ. මේ 15 x තියෙන නිසා අපි කරන්නේ මේ වගේ වැඩක්. හරස් ගුණ කරද්දී මේ දෙන්න දෙපැත්තට ගුණ කරලා දානවා. ඒක තමයි ලේසියෙන් වැඩි නේ. x මෙතෙන්ට දාලා මෙයා මෙතෙන්ට දානවා.
නැත්නම් අපිට දෙපැත්තම මේක x මෙතෙන්ට අරගෙන දෙපැත්තම මේකෙන් බෙදන්න එපැයි. ඊට වඩා මේ දෙන්නගේ ස්ථාන දෙක මාරු කරනක ලේසිනේ. x සමානයි 12 බෙදීම මෙයා පහළට ගිහිල්ලා 0.69984 6.984 හරි නේද? කාට හරි ළමයෙකුට මේක මෙයාගෙන් බෙදන්න ඕන නම් ඔයාලට සිදු වෙනවා 6984 වරක් චක්‍රය වුණ වෙනවා. 6984 න්නේ බෙදන්න ඕනේ. දශම අයින් කරමු. ඔක අමාරු වැඩක් නේ. දැන් අපි ඕක බෙදන්න යන්නේ වෙන ක්‍රමයකට බලා ගන්න. ඉතින් මෙතන 12 බෙදීම 2 හරි දැන් 12 බෙදීම 5 හරි වගේ බෙදන්න ලේසි එකක් තිබ්බොත් අර දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදා ගන්න. අමාරු වැඩක් තිබ්බොත් කරන වැඩේ මම මේ කියන්නේ. හරි. ඕක මතක් කරගන්න ලඝු පාඩම. දැන් අච්චාරුවක් වෙනවා. දැන් මේකට ලඝුත් ඕන වෙනවා. 12 ලඝු. 12 කියන්නේ ඉලක්කම් දෙකක් තියෙන කෙනෙක්. 1.0 12 බිඳුවේ ලඝු ගණකය බලන්න. පෙරලා ගන්න දැන් උත්තරම තියෙනවා ලඝු ගණක වගුවක්. ඔයාලගේ ගණන් අච්චු පොතේ තියෙන ඒ ඕන වෙන නිසා තමයි තුන්වෙනි පොතට ලඝු ගණක වගුවක් දාලා තියෙන්නේ. නැත්නම් ලඝු පාඩමක් තුන්වෙනි පොතේ නෑනේ. හරි. 12 බිඳුව බලන්න ඉක්මනට. 12 බිඳුව. 12 බිඳුවේ තියෙන 0.792 0.792 හරිනේ. දැන් මේව මතක තියෙනවා ළමයින්ට. මෙතෙන්ට යනවා. 0.1 කියන්නේ වියුති 1යි. 0.1 කියන්නේ වියුති 1යි. 69.84 ලඝු ගණක වගුවේ බලන්න 69.84 හැමෝම හොයන්න මං කියනකම් ඉන්න එපා. 69.84 84යි 41 84යි 41 84යි 41 හරි නේද? හරි. දැන් මොකක්ද කරන්නේ? සාමාන්‍ය සංඛ්‍යා බෙදනවා කියන්නේ ලඝු නම් අඩු කරනවා. ඉතින් අඩු කරන එක ලේසියි බෙදනවට වඩා අඩු කරනවා. 2කින් එකක් 1යි. 9න් 4ක් 5යි. 7න් 4ක් 3යි. ඊළඟට 10න් 8ක් 2යි. දැන් මෙතන බිඳුව. බිඳුව අඩු කිරීම ඍණ 1. ඕනනම් ඊටම කල්පනා මේ අඩුනේ කරන්නේ. බිඳුව අඩු කිරීම ඍණ 1. ඍණයි ධන. එහෙනම් මෙතෙන්නේ ධන 1.0. 2යි 3යි 5යි 1 මේකෙන් තමයි ළමයි ඔන්න පාඩම අමාරු කරගන්න එපා. මේවා සාමාන්‍ය දේවල් ඈ. මේක නෙමෙයි උත්තරේ. මෙයාගේ ප්‍රතිලඝු. ලඝු බලලා අඩු කරා ප්‍රතිලඝු බලපු ගමන් මෙතෙන්ට උන උත්තරය ඇවිල්ලා. දැන් අපි බලන්නේ 2351 කොහෙද ඉන්නේ කියලා. 2351 හරි ගණන් ටිකක් හදනකොට වැඩේ හරියයි ඈ. අමතක වෙලානේ දැන් ලඝු තියෙන සමහරුන්ට 2351 බලන්න කොහෙද ඉන්නේ කියලා. 2355 තියෙන්නේ වැඩක් නැහැනේ. 2330 17 1 2330 17 1 30නේ 21ක් මදි. 21ක් මදි. 21 නෑ. 20 තියෙනවා 22 තියෙනවා.
20 තියෙනවා 22 තියෙනවා. අපි ගන්න 20. ළඟම අඩු කෙනා ගමු. 20. දෙපැත්ත සමානයි නම් මුල කෙනා තමයි ගන්න කොහොමද ඈ? 20 ඉන්නේ 8. 20 ඉන්නේ 8. 20 ඉන්නේ 8. එහෙනම් කීයද දන්නවද උත්තරේ? 1.නේ. 1.නේ. ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. 17.18යි. ඕනනම් කැල් එකක් තියෙනවා නම් ළමයි බෙදලා බලන්න. මේ උත්තරේ එනවා. ආසන්න උත්තරයක් මේකට එන්නේ මේ කොටස ත්‍රිකෝණමිතිය පාඩමට ඇදලා ගන්න ඕනේ නැහැ. ඒක තේරුනේ නැහැ කියලා ළමයිට කියන්නත් බෑ. හරි. ඔය කරේ මේක බෙදීම විතරයි. කාට හරි මේක එකපාර බෙදන්න හැකියාවක් තියෙනවා නම් මේක ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. මට බෙදන්න බැරි නිසා තමයි මම ලඝු ගත්තේ. කාට හරි එකපාර බෙදන්න පුළුවන් නම් හැබැයි විභාගයට කැල් ගෙනියන්න දෙන්නේ නැති නිසා ගැටලුවක් වෙයි කොහොමද? දැන් ගෙදර ඉඳි නම් මේක අනිවාර්යෙන් හැමෝටම වගේ බෙදන්න පුළුවන් ටක් ගාලා. හරි. උත්තරේ 17.18. මොන දැක්කනේ? ගාන ලේසි වගේ තිබ්බට සමහර ගණන් අමාරු පැත්තට ඇවිල්ලා බෙදීම තමයි අමාරු වෙන්නේ. හරි. මම ඔයාලට තවත් බෙදීමක් වෙන ගානක් දෙනවා. ඉතාලම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. මේක වරදින පැත්තට ගොඩක් බර වැඩි වෙන්න පුළුවන්. හරි. බලමු කවුද මේක හදන්නේ කියලා. කල්පනාවෙන් හදලා බලන්න හරියට හදන්න. මාත් හදනවල හදුවට පස්සේ සබ කෑන්නේ ඔය ටික හරිනම් අපිට
ලකුණු 5ක් දෙනවා නම් මේ ගාන ලකුණු 4ක්ම හම්බෙලා තියෙන්නේ. උත්තරේ විතරයි දාන්න තියෙන්නේ දැන්. ඒක තමයි මේ වැඩේ කරලා බෙදා ගන්න අපේ පහසුව. හරි. දැන් කල්පනාව යන්න නෑ. 8නේ. තව පොඩි ගන්න කාලයක් දෙන්නකෝ මම. මට හදලා කවුරු උත්තරේ දාන්න. ඔව් අංශක 70යි කලා 10යි තියෙන්නේ. මම බැලුවේ අංශක 70යි කලා 10යි නේද? හරි. 2.773. හරි පිළිතුරක් නම් එනවා. බලමුද අපි එහෙනම්. දැන් මට ඕනේ 8නේ. 8නේ. මේ කල්පනාවෙන් ඔය ටිකෙන් තමයි මම දන්නවා දැන් මේ පාඩමේ ගණන් වර්ධනයේ මේ ලඝු ගණක නිසා. හරි. 8නේ. 8 කියන්නේ ළමයි එක ඉලක්කමයි. එහෙනම් බිංදුවයි දශම. 8 කියන්නේ එක ඉලක්කමයි. බිංදුවයි දශම. 8 බලන්නේ 80 බිංදුව. 8 බලන්නේ 80 බිංදුව. 90යි 31. 90යි 31. මෙතන 2යි දශම. මෙතන තියෙන්නේ එක ඉලක්කමයි. මෙතන තියෙන්නේ එක ඉලක්කමයි නේ. කල්පනා කරන්න. එක ඉලක්කමයි. 2 කියන්නේ එක ඉලක්කමනේ. ඔතෙන්ටත් එන්නේ බිංදුවයි දශම. ඔතෙන්ටත් එන්නේ බිංදුවයි දශම. ඔයාලා බලන්න ඕනේ 27 7 3. 27 7 3. මේ බලන්න ලඝුනේ ලඝු බලලා ඉලක්කම් අයින් කරන්න යන්නේ. 27 7 3. 27 7 3. බලන්න බිංදුව දැන් ඉලක්ක දෙක කියන්නේ එක ඉලක්කමක් තිබ්බු නිසා 27 7 3. 27 27 7 44යි 25 3 ඉන්නේ 5 44යි 25 කියන්නේ 44යි 30යි 44යි 30යි අඩු කරනවා 1යි බිංදුවයි 10න් 4ක් 6යි 8න් 4ක් 4යි බිංදුවයි මෙයාගේ ප්‍රතිලබ 4601 4601 4594 තියෙන්නේ 28 8 28 8 කියලා මතක තියාගන්න 594 නේ අපිට ඕනේ 4601 නේ 594යි කියන්නේ 7ක් මදි 7ක් මදි 28 8 7ක් නෑ ඉන්නේ 6නේ 6 ඉන්නේ 4 28 8 4 28 8 4 28 8 4 බිංදුවයි දශම කියන්නේ ප්‍රතිලඝු බලද්දි වැඩි වෙනවා වැඩි වෙන්නේ එකක් දක්වා එක ඉලක්කමක් දක්වා 2.8 සෙන්ටිමීටර් මේකට උත්තරේ ගන්න පුළුවන් වුණා නම් එයාලට අය වරදින්න විදිහක් ඇත්තෙම නැහැ. හරි. ඒ කියන්නේ හොඳට ත්‍රිකෝණමිතිය පුළුවන් වෙලා නෙමෙයි. හොඳට ලඝු පුළුවන් ඒ ළමයි. මේක හරියන්නේ ත්‍රිකෝණමිතිය පුළුවන්.
ත්‍රිකෝණමිතියට වඩා මේකට උත්තරේ හරියට ආවම එයාලට ලඝු ගණක පාඩම හොඳට මතකයි කියන එකයි කියන්නේ. හරි. ලඝු හොඳට මතකයි. ඊළඟ මෙන්න ඊළඟ ගාන. අංශක 40යි කලා 40 තියෙන්නේ. කාලෙක මොන යාළුවෙක් හම්බුනේ? මෙයා හම්බුනේම නෑ අපිට මේ වෙනකන් ගණන් හදද්දී. හරි. උත්සාහ කරමු. විනාඩි 5ක් වෙනවා. හැදුවනම් උත්තරයක් දාන්න. මේකට එන්න ඕනේ වක කොස් වක කොස් විස්ස බෙදීම x කොස් 40යි 40 කල්පනාවෙන් පැටලෙයි කොස් 40යි 40 කොස් 40යි 40
0.75යි 85. කල්පනාවෙන් කියලා මම කිව්වා. ඊටාම කල්පනාවෙන් 75යි 85. සර් ඔව්. සර් එතන කොස් එක එන්නේ කොහොමද? ඈ? කොස් එක ගන්න එතන කොහොමද ගන්නේ? කොස්ද? හරි. මේ බලන්නකෝ. දැන් මේකනේ කෝණය. ඒ කෝණයට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය කෝණයත් එක්කම තියෙන බද්ධ පාදය කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය වෙනස් වෙන්නේ. එතකොට ඉතින් අපි බලන්න ඕනේ දීලා තියෙන තොරතුරු තුනේ පාද දෙක සම්බන්ධ වෙන්නේ මොන පාද දෙකද? බකනේ. සම්මුඛ පාදයක් සම්බන්ධ වෙන්නේ නැහැනේ. බද්ධ පාදයයි කර්ණයයි ඉතින් ගන්න වෙන්නේ කොස්. ඒක තමයි මේක නම් හොඳට ඉගෙන ගන්න ඕනේ. හරි? ඒක නැත්තම් බෑ. තේරුණා නේද? බක කොස් මෙයා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දීලා තියෙන තොරතුරු දෙක අනුවයි අපි තීරණය කරන්නේ. මේක බද්ධ පාදේ කෝණයක් එක්කම තියෙන නිසා කර්ණ වෙනස් වෙන්නේ නැහැ. ඒකයි කොස් ගත්තේ. හරි. කොස් 40යි 40. කොස් 40යි 40. 75යි 85. හරි. දැන් මේකත් සමහර අය වරද්දලා තියෙනවා. මේකත් වරද්දලා ඇති මට හිතෙනවා. එයාලා අංශක ගාන කොස් පැත්තෙන් බලලා කලා ගාන සයින් පැත්තේ උඩින් බලන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම සමහරුත් කරනවා. එතෙන් එන්නේ 75යි 85. x සමානයි 20 බෙදීම මේකෙන් බෙදමු. 20 බෙදනවා 0.75යි 8යි 5යි. 20 කියන්නේ ඉලක්කම් දෙකක් නිසා 1.20 ලඝු 20 ලඝු 20 ලඝු 20 ලඝු 20 බිඳුව 30යි 10 30යි 10 බිඳුවයි දශම බිඳු 1යි බිඳු 1යි නම් බියුටි 1යි 75 8 5 75 8 5 ලඝු 75 8 5 87යි 97ට 3ක් එකතු කරන්න 88.2යි 8800යි 8800යි හරිනේ අඩු කරමු 0.1යි 10න් 8ක් 2යි මෙතනින් 2 12න් 8ක් 4යි බිඳුව අඩු කිරීම ඍණ 1 බිඳුව අඩු කිරීම ඍණ 1 කියන ධන 1යි ධන 1යි දැන් බලන්න ප්‍රතිලගුණේ 4210 ප්‍රතිලගුණම් 4210 4210 ඒකට මට චුට්ටක් උත්තරේ කියන්න ඔයාලා 4210 මට ඒකට මේ ගානේ උත්තරේ නෙමෙයි ඕනේ මට 4210 උත්තරේ කියන්න ඒක චුට්ටක් මං අතින් අයින් වුණා ලඝු ගණක වගේ එකයි මට මෙතන උත්තරේ විතරක් කවුරුද දාන්න ඉක්මනට 4210 තියෙන්නේ කොහෙද කියලා 23 6 23 6 හරි 23 6 එකයි දශම නම් මෙතන දෙන්නෙක් ඉන්නවා 20.3යි 6යි ඔන්න උත්තරය 20.3යි 6යි හරිනේ හරි ඔයාලට මම දැන් ගෙදර වැඩ ටිකක් දෙනවා ලියා ගන්න පොඩ්ඩක් වැරදීමක් කළා නේ මෙතන 20 නෙමෙයි 26යි ඈ හරි මෙතන 26යි
ගැටලුවක් නැහැ. හරි. ඔයාලා 18යි එක අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ තියෙනවා රෝම ඉලක්කම් 6ක්. ඒ රෝම ඉලක්කම් 6ෙම තියෙන පාදවල දිග හොයන්න. අපි අච්චු පොතට නෙමෙයි ළමයි මේ පාඩමේ වැඩි හරියක් අවධානය යොමු කරන්නේ විභාග ගැටළු වලට. තාම විභාග ගැටළු වලට එන්න අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා ඔයාලා දැනට 18යි එක අභ්‍යාස මාලාවේ ත්‍රිකෝණමිතිය පාඩමේ පළවෙනි අභ්‍යාස මාලාව වගු බලන එකේ හරි වගු බලන කොටසේ පළවෙනි අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන හදන්න. මට ඒ අභ්‍යාස මාලාවේ අංක නම් මතක නැහැ. වගු බලන එකේ පළවෙනිම අභ්‍යාස මාලාව. ඒක හොයාගන්න පුළුවන් නේ. ඒකේ පළවෙනි ගානේ තියෙනවා ත්‍රිකෝණ 6ක්. ඒ 6 ගෙදරින් හදන්න. හරි. එහෙනම් අදට පන්ති ඉවරයි. ආයිබෝවන්. ඕව අමතක කරගන්න එපා ලබන ඊළඟ දවස් කරනකොට.